ආයුබෝවන් ඔබ මේක්වන්නේ අද දෙරණ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රථම නවධානය පුවත් ශීර්ෂ පාඨ වෙත. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හා බිරිඳ මෙලනියා ට්‍රම්ප්ට කොවිඩ්. හැටන් ඩයගම මාර්ගයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 48කට තුවාල. තුවාලකරුවන් අතර පාසල් සිසුන් 30ක්. ජනපති ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ දෙවැනි අදියර අද මාතලේ හිඹිලියාකඩ ගම්මානයේදී. කටාන මුදල් බංකොල්ලේ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට. මුදල් හා රන් භාණ්ඩවලින් කොටසක් සොයාගැනේ. දකුණේ මත්ද්‍රව්‍ය ජාවාරමක තවත් පැතිකඩක්. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ආර්යා මෙලනියා ට්‍රම්ප්ට COVID-19 ආසාදනය වී තිබෙනවා. මෙවන විට තමන් ස්වයං නිරෝධායනය සඳහා යොමු ඇතැයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබුණා. අමරිකානු ජනාධිපතිවරයාගේ සමීපතම උපදේශිකාවක් වන හෝප් හික්ස්ට කොවිඩ් ආසාදනය වීමත් සමගින් ජනාධිපති ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් යෝල කොවිඩ් පරීක්ෂාවට ලක් කෙරුණා. ට්‍රම්ප් යෝලට කොවිඩ් වැළඳී ඇතැයි හඳුනාගැනුනේ එහි ප්‍රතිඵලවලට අනුවයි. උපදේශිකා හික්ස් පසුගේ අඟහරුවාදා ජනාධිපතිවරයා සමග එයාෆෝස් 1 යානාවේද ගමන් කර තිබූ අතර පසුගේ බදාදා මිනසොටාහි පැවති ජනාධිපතිවරණ විවාදය සඳහාද එක්ව සිටියා. ට්විටර් පණිවිඩයක් තබමින් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් අනාවරණය කර සිටියේ මෙලනියා සහ තමන් දැන් ස්වයං නිරෝධායනයේ නිරත වන බවයි. මේ අතර ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 3,44 ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර වාර්තා වන සමස්ත මරණ ගණන දසලක්ෂ 27,000කට අධිකයි. මේ අතර ගත වූ දිනේදීත් ලොව වැඩිම COVID-19 ආසාදිතයින් සහ මරණ වාර්තා වුණේ ඉන්දියාවෙන්. ඒ සමගින් ඉන්දියාවේ සමස්ත මරණ ගණන ලක්ෂයකට ආසන්න වී ඇති අතර වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 64 ලක්ෂයකට ආසන්නයි. ඕමානයේ සිට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමග මෙරට COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ දිනේදී 3,382 දක්වා ඉහළ ගියා. කොවිඩ් ආසාදනය වී පූර්ණ සුවය ලැබුවන් ගන්න 3,233 දක්වා ඉහළ ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 136ක්. ජනපති ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ දෙවැනි අදියර අද ක්‍රියාත්මක වනවා. ඒ මාතලේ විල්කම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හිබිලියාකඩ ගම්මානය කේන්ද්‍ර කරගනිමින්. ජනපති ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ දෙවැනි අදියර ලෙස අද ක්‍රියාත්මක වන්නේ මාතලේ විල්ගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හිබිලියාකඩ ගම්මානය කේන්ද්‍ර කරගනිමින්. මෙහිදී ජනාධිපතිවරයා විසින් ගම්වාසීන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සොයා බලා ඊට කඩිනම් විසඳුම් ලබා දී එම ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතයි. බැස්සේ නැද්ද? ඒ අනුව අද පෙරවරුවේ හිඹිලියාකඩ නාගවනාරාමයේ විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා ප්‍රදේශවාසීන් සමග ගැටලු පිළිබඳ සාකච්ඡා කළා. එහිදී ජනතාව සිය ගැටලු ඉදිරිපත් කළ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන් මැදිහත් කර ගනිමින් ඊට විසඳුම් ලබා දීම සඳහා සාකච්ඡා පැවැත්වුවා. අපගේ මෙම හිඹිලියාකඩ වැව වත්තේ ගෙදර වැව ඉදිකර දෙන ලෙස මා ගෞරවයෙන් ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිනවා. පවක් ඉදි කරලා නැහැ මේ ස්ථානයේ. දැනට තියෙන්නේ අමුණක් ඉදි කරලා. ඒ වැව හැදුවම වතුර එනවද? කුඩා ධාරා ප්‍රදේශයක් තියෙන්නේ. එතකොට ඒවට ලැබෙන ජල ප්‍රමාණය යම් සීමා සහිතයි. නමුත් ඒක ඉදි කිරීමක් කරොත් අපිට මේ තියෙන වගා භූමියේ යම් කිසි සහනයක් ලබා ගන්න පුළුවන්. ඇයි මෙච්චර කල් ඒක ඉදි කළ නැත්තේ? දැන් තමයි අතර මේ ප්‍රදේශයේ දේශගුණික වෙනස් කී බලපෑම ඇති වෙලා ගොඩක්ම මේ වැවක අවස්ථාව දෙන්නලා තියෙන්නේ. දැන් පහුගිය කාලේ මොන හරි මේකට සැලසුම් ඇඳලා තියනවද? අවශ්‍ය නම් කරගන්න පුළුවන් අත්‍තරම. එතකොට ඒක ඒ වැව හැදුවොත් මේ වතුර ප්‍රශ්නේ විසඳෙනවද? මේ වැව හැදීම තුළින් ගත ජනපතිතුමන් සාමාන්‍යයෙන් පවුල් 100ක් 125කට වගේ සිතක් සැලසෙනවා. කවුණු කට්ටිය ඔක්කොටම මෙතනින් වතුර ගන්න පුළුවන්. ඔක්කොටම ගන්න අමාරුයි. මෙතන යම් ප්‍රමාණයක් තමයි තියෙන අක්කර 174ක් විතර අමුණ යටතේ පාලනය වෙන ඒ භූමියට තමයි ගන්න ප්‍රමාණවත් ජලය තියෙන්නේ. අනිත් මොකද්ද? තම යෝජනා කරන මොකක්ද අපිට හදා ගන්න වෙනවා. ඒතර දැන් අර වැව හදන එක ඒ ව්‍යාපෘතිය කොච්චර කාලයක් විතර යන එකක්ද? යෝජනා කරන වැව අපිට සාමාන්‍ය අවුරුද්දක් විතර ඇතුළත මේක ඉන්වෙස්ටිගේෂන් කරලා කරන්න පුළුවන්. කොච්චර කාලයක් යනවද? එරගල ගම හිඹිලියාකඩ වැවේ සිට ගම දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ සංවර්ධනය කර
අප වෙත ලබා දීම ප්‍රධාන වශයෙන් ඉල්ලා සිටින අතර එමෙන්ම ඊරේගහ උල්පත මාර්ගයේ සංවර්ධනය කිරීම හා ලග්ගල නව නගරය සම්බන්ධ කිරීමේ කිලෝමීටර 2.5ක පමණ මාර්ගයක් විල්ගමු නගරය හා පහසුවෙන් සම්බන්ධ විය හැකි ගොඩ උල්පත මාර්ග කොටසක් ප්‍රතිසංවර්ධනය කර අප වෙත ලබා දෙන ලෙස යටහත් පාත්ව ඉල්ලා සිටිනට කැමැත්තෙමි. ස්තුතියි. සංරක්ෂණ ප්‍රදේශයක් කරහා යන්නේ මාර්ගයේ ඒකට අවසර ගන්න ඒකෙන් නැතුව යන්න විදියක් නැහැ. නෑ සර් ඒක ඇතුළෙන් තමයි යන්නේ. වන් රක්ෂණයෙන් ඇවිල්ලා තියෙනවා. සර් ඒක මේ අපිට දෙන්න පුළුවන් වනජීවිකේ අලි කොරිඩෝ එකක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද අලි කොරිඩෝ එක වැටලා තින්නේ ඒ හරි. ඒ ප්‍රශ්නේ විසඳෙනවා නම් මොකද ඉස්සර ඉඳන් පාවිච්චි කරපු පාරක් එතන තියෙනවා. දැන්ට වැහිලා තියෙනවා. දැනටම තියෙනවා. බෝකෝ වගේ ඒවා තියෙනවා. ඒක මේ අපෙන් විරෝධයක් වෙන්නේ නැහැ. අර අලි ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. වන ජීවියකින් ඇවිල්ලා ඉන්නවා. අපි අධ්‍යයනයක් කරලා බලලා විශේෂයෙන් එහෙම කෙච්චර කල් ගන්න බෑ. නේ යාට පාර හදන්න බෑ. අපි අදාළ අංශ එක්ක සාකච්ඡා කරලා ඒ සුසු සාහිත්‍ය දෙන්න. කල් ගන්න බෑ. හැටන් ඩයගම මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පොඩයිස්වත්ත ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලින් 48 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිසිය පැවසුවේ තුවාලකරුවන් අතරින් 30 දෙනෙකුම පාසල් සිසුන් බවයි. අද පෙරවරු 7ට පමණ මෙම අනතුර සිදු වුණේ හැටන් පොඩයිස්වත්ත ප්‍රදේශයේදී. දැඩි ලෙස බලන් වී ඇති මෙම මාර්ගයේ තිබූ වලක වැටීමෙන් ඉදිරිපස ඇති රෝදයක ඇති වූ දෝෂයන් නිසා බස් රථය අඩි 25ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. පොලිසිය මේක ගන්න මේ තියෙන්නේ. මෙලෙස අනතුරට ලක් වුණේ ඩයගම සිට පොඩයිස් හරහා හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්. අනතුරෙන් පාසල් සිසුන් 30 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 48 දෙනෙකු තුවාල ලැබුවා. අනතුරෙන් තුවාල ලැබුවන් දික්කොයි මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වෛද්‍යවරුන් පැවසුවේ. කෙසේ වෙතත් එහි සිටි එක් දරුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ අධික බැවුම් සහිත මෙම මාර්ගය වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණය කර නොමැති බවයි. අපි දන්න තරමට මේ පාර අදලා නැහැ. ළමයි ඔක්කොම මේ පාරෙන් තමයි ඉස්කෝලේට එන්නේ. මිනිස්සු ටීචර්ස්ලා ගොඩාක් වැඩ කරන කට්ටිය ටවුමේ වැඩ කරන කට්ටිය මේ පාර තමයි පාවිච්චි කරන්නේ. පාරේ වෙලා හැමදාම ඇක්සිඩන්ට් තමයි. මේ කොහමරි ලොකු ඇක්සිඩන්ට් දින කටහන අක්කර 50 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට කඩා වැටි රුපියල් කෝටි 2කට ආසන්න මුදලක් කොල්ල කෑමේ සිද්ධියට අදාළව සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 72ක මුදල් සහ රන් ආභරණ වලින් කොටසක්ද සොයා ගැනීමට හැකි වූ බවයි. කටහන අක්කර 50 ප්‍රදේශයේ නිවසකට පසුගිය සැප්තැම්බර් 30 වෙනිදා පෙරවරුවේ ආයුධ සන්නද්ධව කඩාවැදුණු කොල්ලකරුවන් 6 දෙනෙකු නිවසියන් මියගන්වා රුපියල් කෝටි 2කට ආසන්න මුදලක් හා රන් ආභරණ කොල්ල කා තිබුණා. එම සිද්ධිය නිවසේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවල්ද සටහන්ව තිබූ අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන කණ්ඩායම් 6ක් යොදවා තිබුණා. ඒ අනුව මේ වන විට මුදල් කොල්ලයට සම්බන්ධ 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ඔවුන් ගම්පහ කුරුණෑගල නිකවැරටිය හා එප්පාවල යන ප්‍රදේශවලදී අද අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් සතුව තිබී කොල්ල කෑමට පැමිණි නිල් පැහැති කුඩා මෝටර රථය සහ යතුරු පැදියක්ද සොයාගෙන ඇති අතර රුපියල් ලක්ෂ 72ක මුදල් සහ රන් ආභරණ වලින් කොටසක්ද සොයා ගැනීමට හැකිව තිබෙනවා. මේ අතර බුත්තල ප්‍රදේශයේ පාසල් ළමුන් හා උපකාරක පන්ති සඳහා පැමිණෙන සිසුන් ඉලක්ක කරගෙන ගංජා මිශ්‍ර බාබුල් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ගංජා මිශ්‍ර බාබුල් ඇසුරුන් 5300ක් සොයාගත් අතර එම එක් ඇසුරුමක් රුපියල් 10 බැගින් අලෙවි කර ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ අතර පල්ලකැලේ බන්ධනාගාරයේ රැඳවියෙකුට සීනි ලබා දෙන මුවාවෙන් සීනි සමග හෙරොයින් කලවම් කර ලබා දීමට උත්සාහ කළ 68 හැවිරිදි කාන්තාවක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පල්ලකැලේ පොලිසියට බාර දී තිබෙනවා.
සුදුහුම්පල පදිංචි අදාළ කාන්තාවකින් මේ වන විට පොලිසිය රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටිනවා. එමෙන්ම වරෙන්තුවක් කඩකිරීම මත අධිකරණයට ඉදිරිපත් කර පල්ලකැලේ බන්ධනාගාරයට යොමු කළ රැඳවියෙකු ගුද මාර්ගයේ සඟවාගෙන සිටි හෙරොයින් පැකට්ටුවක් සහ ගංජා පැකට්ටුවක් සොයාගෙන තිබෙනවා. බුලත් අතක්දී සිංහල අවුරුද්දට හිටපු ජනාධිපතිවරයාට සුබ පැදුවත් පාස්කෝ ප්‍රහාරය පිළිබඳ බුද්ධිතොරතුර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාට ප්‍රකාශ නොකළ බව පාස්කෝ ජනාධිපති කොමිසමේදී ඊයේ අනාවරණ වුණා. ඔහු මේ බව පැවසුවේ දියතලාවේ සිට කොළඹට පැමිණ මෛත්‍රීපාල සිරිසේන මහතාට සුබ පැතුවා නොවේදැයි කොමිසම කළ ප්‍රශ්න කිරීමකදී. හිටපු ආරක්ෂක ලේකම්වරයා ඊයේ 7 වන දිනටත් කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. මෙහිදී කොමිසම ප්‍රනාන්දු මහතාගෙන් විමසා සිටියේ පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු පූර්ව අනුතුරු ඇඟවීමේ තොරතුරු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දුරකථන ඇමතුමක්වත් දී දැනුම්වත් නොකිරීමට හේතුව කුමක්ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමතුමක් ගත්තේ නැහැ ස්වාමීනි. මම ආරක්ෂක ලේකම් ධුරය භාරගෙන දින 2කට පස්සේ ජනාධිපතිතුමා හමු වෙන්න ගියා අත්සන් වගයක් ගන්න. එහිදී රාජ්‍ය බුද්ධි තොරතුරක් ජනාධිපතිවරයාට කිව්වා. එතුමා මගේ දිහා කාරුණිකව බලලා කිව්වා ඒක හරි මට ඕක ගැන නිලන්ත කිව්වා කියලා. මම මේ ගැන නිලන්ත හමු වෙලා ඇහුවා මොකද්ද නිලන්ත මේ ක්‍රමවේදය කියලා. එතකොට නිලන්ත කිව්වා මම සාමාන්‍යයෙන් හැම තොරතුරක්ම ජනාධිපතිට කියනවා. ඒ වගේම ආරක්ෂක ලේකම්ටත් කියනවා. ඉතින් මේ ප්‍රහාරය ගැන තොරතුරත් නිලන්ත ජනාධිපතිට කියන්න නැති කියලා මම හිතුවේ ඒ නිසයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පිළිතුරු දුන්නා. ප්‍රහාරයට පස්සේ මම ලේකම් දුරේ නස් වෙනවා කියලා දැනුම් දෙන්න ජනාධිපතිතුමා හමුවට ගියාම මම ඇහුවා නිලන්ත හැම තොරතුරක්ම කියන එකේ මේ තොරතුර දැනුම් දුන්නේ නැද්ද කියලා. එතකොට ජනාධිපතිතුමා මම අහපු දෙයට මුකුත් නොකිය පත්තරේ බල හිටියා. යනුවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළා. ඔබට අප්‍රේල් 20 වෙනිදා නිලන්ත තොරතුරක් දුන් අවස්ථාවේ ඇහුවේ නැද්ද මේක ජනාධිපතිට කිව්වද කියලා. යනුවෙන් කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළා. නැහැ මම අහන්න ගියේ නැහැ. නිලන්තට තිබුණා ඒ වෙලාවේ මට කියන්න ජනාධිපතිටත් කියන්න කියලා. අමාත්‍යාංශයේ ලේකම් ලෙස ජනාධිපතිවරයා දැනුම්වත් කිරීම ඔබේ වගකීම නොවේද? රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසූ විට ඔහු සඳහන් කළේ ඔව් මගේ වගකීම වෙන්න පුළුවන්. ඒත් මා එක්ක තිබුණු විරසකය නිසා උනන්දුවක් දක්වුවේ නැහැ. ඔබ අවස්ථා ගණනාවකදී කිව්වා ඔය විරසකය ගැන. නමුත් සිංහල අවුරුද්දට ජනාධිපතිවරයාට සුබ පතන්න ඔබ දියතලාවේ ඉඳන් ආව නේද? එතනදී මේ විදේශ තොරතුරු ගැන කිව්වේ නැද්ද? ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු ප්‍රනාන්දු මහතාගෙන් විමසා සිටියා. මම ගිහින් බුලත් අතකුත් දුන්නා. දැන් නිලන්ත හැමතැනකම කියලා තිබුණනේ මේක ලෙඩක් කියලා. මටත් කිව්වනම් ඔක ලෙඩක් කියලා මම අඬ ගහලා අහනවනේ ලෙඩේට මොකද්ද කරන්න කියලා. මම කියන්නේ මේකට මම වග කියනවා නම් නිලන්ත ඒකට 3 ගුණයකින් වග කියන්න ඕනේ. ජනාධිපතිවරයා දැනුවත් නොකිරීම ගැන. අනතුරුව රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසුවේ ඒ කියන්නේ ඔබ පිළිගන්නවාද ආරක්ෂක ලේකම් ලෙස ඔබත් වග කියන්න ඕනේ කියලා. මම කිසි ලෙසකින් කියන්නේ නැහැ මට මේකට වගකීමක් නැහැ කියලා. මෙතන සාමූහික වගකීමක් තියෙන්නේ. යනුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි ලබා දුන්නා. අනතුරුව ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රනාන්දු මහතාගෙන් විමසා සිටියේ අප්‍රේල් 21 රටේ ඇඳිරි නීතිය පැනවුවේ නම් කිසිවෙකු මැරෙනවාද යන්නයි. මට ඇඳිරි නීතිය දාන්න බෑ. ඒත් ජනාධිපති උපදෙස් දුන්න නම් පුළුවන්. පොලිස් ඇඳිරි නීතිය දැමීම අවශ්‍ය නැහැ කියලා මම පොලිස්පතිට උපදෙස් දීලා නැහැ. ප්‍රනාන්දු මහතා පිළිතුරු දුන්නා. දරුවෝ වැරදි කළාම වැඩිහිටියෝ ඒවා හදන්න ඕනේ. නමුත් නිලන්ත ඉතා ළඟින්ම ජනාධිපතිතුමා ඇසුරු කළ නිසා නිලන්තව අධීක්ෂණය කරන්න මට බැරි වූ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසුවා. ජනපති තොරතුරු ලැබෙද්දිත් ප්‍රහාරය වෙද්දිත් රටේ හිටියේ නැහැනේ. තාත්තා ගෙදර නැති වුණාම අම්මට වගකීම ගන්න බැරිද? ඇයි අගමැතිතුමාට නොකිව්වේ? රජ්‍ය අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය නැවත විමසුවා. ව්‍යවස්ථා අර්බුදය නිසා ඒක මෙතන කරන්න බැරි බව ප්‍රනාන්දු මහතා සාක්ෂි ලබා දුන්නා. අනතුරුව රජ්‍ය අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියේ දේශපාලනය කරන්නත් රටක් ඕනේ නේද යනුවෙන්. වැඩේ කියන්නේ ඒක මට තේරුණාට මේ දේශපාලකයන්ට තේරුණේ නැහැනේ. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසමට සඳහන් කළා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් අද තෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ සලකා බැලනවා. අද දින අධිකරණ වාර්තාකරු සඳහන් කළේ මෙවන විට එම පෙත්සම් සම්බන්ධයෙන් නීතිඥවරුන් කරුණු දක්වමින් සිටින බවයි.
යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 39ක් ඉදිරිපත් වූ අතර එම පෙත්සම් කැඳවීම අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංචපුද්ගල විනිසුරු මණ්ඩල හමුවේ අද දිනේත් සිදු කෙරෙනවා. අද දිනේත් පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් මූලික කෙටුම්පතට එරෙහි සිය දේශන සිදු කළා. පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා යෝජිත පනත් කෙටුම්පතේ 23 වන වගන්තිය තුලින් මාධ්‍ය නිදහසට දැඩි බාධාවක් එල්ල කරන බව පැවසුවා. එම වගන්තිය තුලින් මැතිවරණයක් හෝ ජනමත විචාරණයක් පැවැත්වෙන අවස්ථාවක පුද්ගලික බාධ්‍ය ආයතන වෙත විවිධ මාර්ගෝපදේශ නිකුත් කිරීම සඳහා මැතිවරණ කොමිසම වෙත බලය පවරා දී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ තුලින් ජනමාධ්‍ය නිදහස කෙරෙහි අගතිදායක තත්ත්වයක් උද්ගත වන බව සඳහන් කළා. ඒ තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ජනතා පරමාධිපත්‍ය ඍජුවම උල්ලංඝනය කරන බවද පෙන්වා දුන්නා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධන පනත් කෙටුම්පතේද මැතිවරණ සමයේ පුද්ගලික මාධ්‍ය ආයතන වෙත මාර්ගෝපදේශ නිකුත් කිරීමටත් ඒවා උල්ලංඝනය කරනු ලබන මාධ්‍ය ආයතන පවරාගෙන නිසි බලධාරියෙකු පත් කිරීම සඳහා වූ බලය මැතිවරණ කොමිසම වෙත පවරා දී තිබූ බව සිහිපත් කළ ජනාධිපති නීතිඥවරයා එම ප්‍රතිපාදන තුලින් මාධ්‍ය නිදහසට සහ ජනතා පරමාධිපත්‍යයට අහිතකර ලෙස බලපානු ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කළ බවද පැවසුවා. වත්මන් පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදනයේද ඒ හා සමාන බව කී ජනාධිපති නීතිඥවරයා එය ඍජුවම ජනතා පරමාධිපත්‍ය සමග ගැටෙන හේයින් එය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් සඳහා යොමු කිරීම අවශ්‍ය බවත් පෙන්වා දුන්නා. පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වෙනවා. මේ අතර පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පත් සලකා බැලෙන ආංශික අධීක්ෂණ කාරක සභාව පිළිබඳ වාර්තාවක් ලබා දීමට පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ඒ පිළිබඳව අද අධිකරණ භූමියේදී මාධ්‍යයට අදහස් පළ කළා. ආංශික කාරක සභාව වලට තමයි මේක ඉදිරිපත් කරන්න තිබ්බේ. නව පාර්ලිමේන්තුවේ කතානායකතුමා තීන්දුවක් ගත්තා ඒ ස්ථාවර නියෝග తాවකාලික අත්හිටවන්න. මට බාර දීලා තියෙනවා ඊළඟ සතිය වෙනකොට වාර්තාවක් ඉදිරිපත් කරන්න කතානායකතුමාටත් ඒ වගේම තේරුම්කාරක කමිටුවටත් ආංශික කාරක සභාව පිළිබඳව මම බලාපොරොත්තු වෙනවා සඳහන් ගහලා දෙනකොට අනිවාර්යයෙන්ම කතානායකතුමාට ඒ වාර්තාව ලබා දෙන්න. මගේ වාර්තාවේ මම බලාපොරොත්තු වෙන්නේ අදහස් කරන්න අනිවාර්යයෙන්ම ආංශික කාරක සභාව තියන්න ඕනේ. ගල්ලේ රාත්‍රී සාදවලට අයිස් සහ කුෂ් මත්ද්‍රව්‍ය අලෙවි කරන ජාවාරමක් අද දරන උකුස්සා ඊයේ රට හමුවේ අනාවරණ කළා. උකුස්සාගේ අද අනාවරණය එහි තවත් පැතිකඩක් පිළිබඳවයි. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ගාල්ලේ සංවිධානය කරන රාත්‍රී සාද සඳහා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට තොරතුරු අද දින උකුස්සාට අනාවරණ වනවා. ඒ අනුව අප දකුණු පළාත් පුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සම්බන්ධ කරගන්නේ මෙම ජාවාරම රට හමුවේ අනාවරණ කිරීම සඳහායි. එහිදී ජාවාරම්කරුවන් පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිටවීමේ ස්ථානයේදී අත්අඩංගුවටගත් අයුරු අප අනාවරණ කළා. එම අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ ලැප්ටොප් පරිගණකයක සඟවා තිබූ අයිස් මද්‍රව්‍ය සොයාගත් අයුරුයි මේ. සැකකරුවන් හෙළි කළ කරුණු අනුව මද්‍රව්‍ය ජාවාරම සිදු කෙරෙන ගාල්ලේ තවත් ස්ථානයක් පිළිබඳව කරුණු අනාවරණ වනවා. පිළිබඳ තොරතුරු අද රාත්‍රී 6:55 අද දෙරණ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න. නගරයේ වීථි සරණ වන අලි. Midday Prime. ප්‍රධාන අනුග්‍රහය. කොරෝනා වෛරසය පැතිරීමට වාර්තා වුණා. ඒ මාතර දෙනියාය දෙනිපිට ප්‍රදේශයෙන්. මගේ දරුවත් එක්ක ස්පිතාලේදී ඉද්දි අම්මා කෙනෙක්ගේ දරුවෙක් මේ නාන සත්තාවා කියලා ළමයා ගෙනියන ඇටි කියනකොට ඒ අම්මා තීනහා වෙනවා. ඒ තනූජා දමයන්ති. තනූජා ජීවත් වෙන්නේ මාතර දෙනියාය දෙනිපිටිය ගම්මානයේ. මේ තනූජාගේ එකම පුත්‍රයා වන ශශික ආකාශ් 8 හැවිරිදි ශශික උපතින්ම දරුණු ස්නායු රෝගයකින් පීඩා විඳින දරුවෙක්.
ශශිකගේ රෝගී තත්ත්වය ගැන දැනගන්නා ඔහුගේ පියා ශශික සහ ඔහුගේ මව හැරයන්නේ ශශික මාස 6ක අතදරුවකුව සිටි කාලයේදී. දරුවෝ ඉපදුණු දාලා ඉඳලා දරුවා ආබාධිතයි කියලා තමයි වෙනස්කම් කරන්න පටන් ගත්තේ. මට ඉස්පිරිතාලවලින් ડોක්ටර්ස් තමයි උදව් කරේ. වසර ගණනාවක් රෝහල් වල නැවතී රෝහල් සේවකීන්ට උපකාර කරමින් ජීවත් වූ ශශිකගේ මව සිය ආදරණීය පුත්‍රයා සමග මේ වන විට ජීවත් වන්නේ අත්හැර දැමූ නිවසකයි. කාලයක් එහෙම ඉන්නකොට ඉස්පිරිතාලයටත් වදයක් නේද කියලා මම පාරක් ගානේ යන්න සිද්ධ වුණා. මට දරුවත් එක්ක ඒ අතරතුරේ තමයි මට මේ කරා වැටිච්ච මේ නිවස ලැබුණේ. දරුවාට හිමිවන ආබාධිත දීමනාවෙන් දිවිසරි කරගන්නා මොවුන් අද වන විට අන්ත අසරණ තත්වයකට පත්ව සිටිනවා. ඊයට එදී තිබූ ලෝක ළමා දිනයත් සමග දරුවන් පිළිබඳ නව කතිකාවතක් ඇතිවී තිබෙන පසුබිමක මෙවැනි දරුවන් පිළිබඳව අවධානය යොමු විය යුතු වනවා. මම මැරුණත් කමන්නේ මගේ දරුවෝ දෙකේ නැගිටලා මගේ දරුවෝ හොඳ කරලා දෙන්න. මගේ ජීවිතේ කොටසක් හරි අරගෙන මගේ දරුවෝ හොඳ කරලා දෙන්න ජනාධිපතිතුමා. ඊයේ දිනට යෙදුණු ලෝක ළමා දින සැමරුමට සමගාමීව මැදිරිගිරිය සිරිමාව බණ්ඩාරනායක ප්‍රාථමික විදුහලට සුහුරු පන්ති කාමරයක් නොබිලේ ලබා දීම මනුස්සත් දෙරණ විසින් සිදු කළා. ඒ මනුස්සත් දෙරණ මගේ දුෂ්කර පාසල් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ පළමු අදියර ලෙසයි. මනුස්සත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. ධවනයෙන් ඉවත් කළ බස් රථ පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කර පුස්තකාල පහසුකම් නොමැති පාසල් වෙත ප්‍රදානය කිරීම සඳහා ඇරඹුණු බසෙන් අනාගතයට වැඩසටහනට සමගාමීව දුෂ්කර පාසල් වෙත සුහුරු පන්තිකාමර ලබා දීමේ මෙම වැඩසටහන මනුස්සත් දෙරණ විසින් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ අනුව එහි පළමු අධීර යටතේ ජනාධිපතිවරයා විසින් පළමු බස් පුස්තකාලය ප්‍රදානය කළ මැදිරිගිරිය සිරිමාව බණ්ඩාරනායක ප්‍රාථමික විදුහලට සුහුරු පන්තිකාමරයක් ලබා දීම මනුස්සත් දෙරණ විසින් සිදු කළා. ඒ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාප අධ්‍යක්ෂවරියගේ සහ දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාථමික පාසල් අතුරින් සුහුරු පන්ති කාමරයක් දෙරණ මාධ්‍ය ජාලය ලබා දුන්න ප්‍රථම පාසල සිරිමාව බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලය. ඔබ විසින් ලබා දුන්න මේ සත්කාරය සම්බන්ධයෙන් දරා ගන්න බැරි සතුටක් බවට පත්වීම මම හිතන්නේ ඊටාම සංවේදී කාරණයක් කියලා මම මේ අවස්ථාවේ මතක් කරනවා. අපේ දරුවන්ට පුළුවන් තරම් හොඳ අධ්‍යාපනයක් ලබා දෙන පරිසරයක් නිර්මාණය කරගන්නට මේ සියලු දෙනා එක්ව දරන වෑයම ආඩම්බරයක් දැනෙනවා. මේ ලංකාවේ මේ ගුරුවරුන් ගුරුවරියන් මේ වගේ නිලධාරීන් කොච්චර මහන්සි වෙනවද මේ පොඩි උන් ටික ගොඩ දාන්න. ඉතින් මේක මං හිතන්නේ ලෝකෙවත් නැතුව ඇති මේ වගේ කැප වෙන අපෘතියක් නැහැ කියලායි මට හිතෙන්නේ. මනුස්සත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. තවත් තොරතුරු මේ විරාමෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. Other Therana. Midday Prime. සම අනුග්‍රහය අද්විතීයයි ශ්‍රී ලාංකිකයි මැජික් කැපිටල්. මහියංගන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මහියංගන නගරයේ ආසන්නයේ ඇති සොරබොර මීගහපිටිය ගඟේ යාය ගුරුමඩ ආදී ගම්මානවලට වන අලි රංචුවක් පැමිණීම නිසා ගම්වැසියන් දැඩි පීඩාවට පත්ව සිටිනවා. මෙම වන අලින් රාත්‍රී කාලයේදී ගම්වැදි වගාවන් හා නිවාස විනාශ කරන අතර ඊ රාත්‍රියේ මහියංගනේ නගරය හරහා වන අලි ගමන් කළේ මේ ආකාරයෙන්. ලෝක ළමා දිනයට සමගාමීව බියගම නොසොමි පෙර පාසල සංවිධානය කළ ඉංග්‍රීසි දින සැමරුම් උත්සවය ඊයේ එම පාසලේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. කොළඹ කොල්ලුපිටිය ලින්සයි බාලිකා විද්‍යාලයේ වාර්ෂික ශිෂ්‍යනායක පදක්කම් පැළඳවීම විද්‍යාලීය ශාලාවේදී සිදු කෙරුණා. ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ජය වාර්තා කිරීමට මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ කිංස් 11 පංජාබ් කණ්ඩායම පරාජයට පත් කරමි. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.